එතකොට අද අපේ පාඩම තමයි SLFRS 16 ලීස් කියන ස්ටෑන්ඩඩ් එක. එතකොට මේක කලින් තිබ්බ LKS 17. එතකොට LKS 17 අපි ඒ level ඉගෙන ගත්තා. ඒ තියෙන දේවල් නෙමෙයි මේකේ තියෙන්නේ. LKS 17 දැනුම අමතක කරලා තමයි අපිට SLFRS 16 ඉගෙන ගන්න වෙන්නේ. මොකද සම්පූර්ණයෙන්ම ලීස් ස්ටෑන්ඩඩ් එක අලුත් ස්ටෑන්ඩඩ් බුක් එකට අනුව වෙනස් වෙලා තියෙන්නේ. එතකොට ඒ දැනුම නැතුව තමයි අපි අලුතෙන් SLFRS 16 ඉගෙන ගන්න ඕනේ. ඒකත් එක්ක ඉගෙන ගත්තොත් දැනුමත් එක්ක ඉගෙන ගත්තොත් හිතේ මෙතන වෙන්නේ මේක වැරදි මෙහෙම කියලා. එතකොට හොඳට මතක තියාගන්න SLFRS 16 කියන්නේ සම්පූර්ණයෙන්ම ලීස් ස්ටෑන්ඩඩ් එක වෙනස් කරපු ස්ටෑන්ඩඩ් එක. ඒක ලීස් සම්බන්ධව තොරතුරු හොඳට අදාළ බව හා විශ්වාස නියෝජනය කියන ඒ ගුණාත්මක ලක්ෂණ දෙක වැඩි දියුණු කරන් තමයි විනාශකම සිදු කරලා තියෙන්නේ. ඒතර මතක තියාගන්න SLFRS 16 කියන්නේ LKS 17 ලීස් කියන ස්ටෑන්ඩඩ් එක නෙමෙයි. එතකොට අපිට ඉගෙන ගන්න තියෙනවා ලීස් එකක් කියන්නේ මොකද්ද? ලීස් අපි අඳුරගන්නේ කොහොමද? ඊට පස්සේ කොහොමද ලීස් එක අදාළ ලීස් ලබා දෙන ආයතනයේ පැත්තෙනුයි ලීස් එක ගන්න ආයතනයේ පැත්තෙනුයි කොහොමද රෙකෝඩ් කරන්න කියලා පොත්වල සටහන් කරන්න කියලා. ඊට පස්සේ ලීස් ලයබිලිටි එක අදාළ වත්කම සම්බන්ධයෙන් කොහොමද අපි ඉන්කම් තවන්නේ කියලා අපි ඉගෙන ගන්න තියෙනවා. අපි බලමු ලේසි විදියට මම පැහැදිලිව ඔයගොල්ලන්ට මේක SLFRS 16 ස්ටෑන්ඩඩ් එක කරන්න. එතකොට ලීස් එකක් කියන්නේ මොකද්ද? ලීස් එකක් කියන්නේ an asset which conveys the right to control the use of an identified asset for a period of time in exchange for consideration. ඒ කියන්නේ identified asset මෙන්න මේ වචන හොඳට මතක තියාගන්න. identified asset කියලා කියන්නේ මොකද්ද? ස්ටෑන්ඩඩ් එකේ විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා identified asset එකක් තමයි ලීස් එක asset එක බවට අපි හඳුනා ගන්න කියලා. එතකොට මේක ගොඩක් දේවල් තියෙනවා. ඒවත් අපිට සිලබස් එකේ එච්චර ගැඹුරට අධ්‍යයනය කරන්නේ නැහැ. එතකොට අපිට identified asset කියලා අහුවොත් කියන්න තියෙන්නේ අදාළ වත්කමේ සම්පූර්ණ අයිතිය පාලනය කිරීමට සම්පූර්ණ අයිතිය අදාළ කස්ටමර්ට නැත්නම් ගනුදෙනුකරුට හම්බ වෙනවා නම්. ඒ කියන්නේ ආයතනයෙන් ගන්නවා අපි ලීස් එකට asset එකක්. ඒ asset එකේ සම්පූර්ණ පාලනය කිරීමේ අයිතිය අදාළ ගනුදෙනුකරුට හම්බ වෙනවා නම් අපි කියනවා ඒක identified asset එකක් කියලා. ඒ කියන්නේ ගනුදෙනුකරුට පුළුවන් Tamanට අවශ්‍ය දේ අදාළ වත්කමෙන් කරන්න. ඒකට වෙනස්කමක් කරන්න පුළුවන් නම් මේජර් වෙනස්කමක් කරන්න පුළුවන් නම් ඒ වත්කම ගනුදෙනුකරුට අදාළව අයිති වත්කම. ඒතර අපි මේ වගේ වත්කමකට කියනවා an identified asset එකක් කියලා. ඒතර ඒ asset එකේ පාලනය කිරීමේ අයිතිය පීරියඩ් එකකට කාල පරිච්ඡේදයකට පාලනය කිරීමේ අයිතිය මුදල් වටිනාකමකට උමාරු වෙනවා නම් අපි ඒක කියනවා ලීස් කොන්ට්‍රැක්ට් එකක් කියලා. ලීස් එකක් කියලා. එතකොට මුදල් වටිනාකම identified asset එතකොට අයිතිය පාලනය කිරීමේ අයිතිය මාරු වීම. මෙන්න මේ සංකල්ප තුන මේකේ වැදගත් වෙනවා. identified asset කියන්නේ සම්පූර්ණ වත්කමේ අයිතිය තියෙන්නේ අදාළ පුද්ගලයා ගාව නම්. එතකොට ඒක ඒ පුද්ගලයාට අදාළ අයිති වත්කම. Tamanටම අයිති වත්කමක් වෙනවා. identified asset එක කියන්නේ. එතකොට ඒක පාලනය කිරීමේ අයිතියක් තියෙන එහෙම වත්කමක් කාල පරිච්ඡේදයකට මුදල් වටිනාකමක් ගෙවීමේ ලබා දෙන කොන්ට්‍රැක්ට් එක තමයි අපි ලීස් එකක් කියලා කියන්නේ. එතකොට ලීස් එකේදී පාර්ශ්ව දෙකක් වෙනවා. එකක් lessee අනිත් එක lessor. එතකොට lessee කියන්නේ අදාළ වත්කම ලීස් එකට ගන්න ආයතනය. වත්කම රෙන්ටල් එකක් ගෙවලා ලීස් වටිනාකමක් ගෙවලා අදාළ වත්කම ලබා ගන්න ආයතනය තමයි lessee කියලා කියන්නේ. එතකොට lessor කියලා කියන්නේ මූල්‍ය සමාව නැත්නම් අදාළ වත්කම අදාළ ආයතනයේ අදාළ ගනුදෙනුකරුට ලබා දෙන ආයතනය තමයි lessor කියලා කියන්නේ. ඒකට lessorට ලැබෙනවා lessee කින් හම් වෙන රෙන්ටල් එක නැත්නම් කුලී ආදායම. ඊට පස්සේ lessor විසින් තමන්ගේ වත්කමේ පාවිච්චි කිරීමේ අයිතිය lessieට ලබා දෙනවා. එතකොට lessee කියන්නේ තමයි ගනුම්කරු.
එසෝ කියන්නේ විකුණු කරුවා. එතකොට අපිට මේ දෙගොල්ලොන්ගෙම පැත්තෙන් ගිණුම් තැබීම බලන්න වෙනවා. එතකොට ලීස් එකක් මේ SLFRS 16 කියන ස්ටෑන්ඩඩ් එකේ ලීස් ස්ටෑන්ඩඩ් එකෙන් ආවරණය නොවන ලීස් වර්ග තියෙනවා. ඒ කියන්නේ අපි කිව්වොත් හැම ලීස් එකක්ම මේකෙන් ආවරණය වෙන්නේ නැහැ. ඒ ආවරණය නොවන ඒවා තමයි අපි මෙතන සඳහන් කරලා තියෙන්නේ. එහෙම ආවරණය වෙන්න ඕන වර්ග දෙකක් තියෙනවා එකක්. දැන් මේ වලට අපි කියනවා වචනයක් insignificant lease කියලා. insignificant lease. ඒ කියන්නේ වැඩි වටිනාකමක් නැති lease කියන්නේ asset වර්ග තමයි මේකට එන්නේ. එතන මේ පළවෙනි එක තමයි short term leases. short term leases which a lease period is less than 12 month. එතකොට ඒ කියන්නේ 12 or 12 less than 12 month. ඒ කියන්නේ කෙටි කාලීනව අපි ලීස් එකක් ගන්නවා. ඒ කියන්නේ අපි ගත්තොත් අපි මාස 12ක් හරි ඊට අඩුවෙන් හරි ලීස් එකකට ගන්නවා. වත්කම ලීස් එකකට ගන්නවා නම් ලීස් ගෙවල ගන්නවා නම් ඒ ලීස් එක මේ ස්ටෑන්ඩඩ් එක යටතේ අදාළ වෙන්නේ නැහැ. ලීස් SLFRS 16 කියන ස්ටෑන්ඩඩ් එක යටතේ එන්නේ නැහැ. ඒ කියන්නේ මාස 12ක් හරි ඊට වඩා අඩු කාලයක් ඇතුළත ලීස් පීරියඩ් එක ඉවර වෙනවා නම් අපි ඒක ගන්නෙ නැහැ මේ ස්ටෑන්ඩඩ් එක ඇතුළේ. ඒක හොඳට මතක තියාගන්න. ඒතර අපිට අහන්න පුළුවන් ප්‍රශ්නයක් SLFRS 16 යටතේ ආවරණය වන්නේ මීන් කුමක්ද කියලා මේ ටිකක් දීලා අහන්න පුළුවන්. නැත්නම් සවාකරි කේස් එකක් දීලා සිනාරියෝ එකක් දීලා අපෙන් අහන්න පුළුවන් මේක SLFRS 16 යටතේ එනවද නැද්ද? එතකොට මේ පොයින්ට් දෙක මතක තියාගන්න. එකක් short term lease එක. ඒ කියන්නේ මාස 12ට අඩු මාස 12ක් හරි මාස 12ට අඩු lease period එකක් තියෙන lease contract එක. අනිත් එක lease for which the underlying asset is low value. ඒ කියන්නේ අදාළ වත්කම ඉතා වටිනාකමින් අඩු මුදලක් නෑ. asset එකේ value එක අඩු එකක් නම් අපි ඒක ගන්නෙ නෑ lease SLFRS 16 lease කියන ස්ටෑන්ඩඩ් එක යටතේ. ඒකත් අපි කිව්වා දැන් අපි ලැප්ටොප් එකක් හැම ගත්තොත් අවුරුදු 2කින් විතර ගෙවන්න. එතකොට අපිට ඒක ගන්න පුළුවන් ලීස් එකක් විතර කියලා. එතකොට ඇයි ලැප්ටොප් එක කියන එක ගණන් ලක්ෂයක් විතර වෙනවා. එතකොට ඒ වගේ එකක් අපිට ගන්න පුළුවන් ලීස් එකක් කියලා. හැබැයි අපි ගන්නවා පංචර් එකක් වගේ එකක්. ඉතින් ඒ වගේ එකක් අපි ගත්තොත් එහෙම වටිනාකමින් අඩුයි. එන්නේ වගේ වටිනාකමින් අඩු දේවල් අපි ලීස් කියලා මේ SLFRS 16 කියන ස්ටෑන්ඩඩ් එක යටතේ ලබා ගන්න. ඊට අඩු වටිනාකමක් තියෙන වත්කම් අපි ගන්නවා නම් ඒක ලීස් යටතට එන්නේ නැහැ. එතකොට මේ වගේ අඩු වටිනාකමක් තියෙන ලීස් වර්ග හරි නැත්නම් short term lease කෙටි කාලීන මාස 12කට වඩා අඩු ලීස් වර්ග අපි මේ ස්ටෑන්ඩඩ් එකේ කතා කරන විදිහට ගිණුම් තබන්නේ නැහැ. ඒ වගේ ඒවා ගිණුම් තබන්නේ PNL එකට. ඒ කියන්නේ PNL එකට අපි වියදමක් විදිහට ඒක හර කරනවා. මුදල් බැර PNL නැත්නම් ආදායම් ප්‍රකාශය හර කියලා අපි රෙකෝඩ් කරනවා. එහෙම තමයි මේ වගේ වෙලාවක අපි දිත්ත සටහන දාන්න ඕනේ. short term lease එකයි asset එකේ value එක ඉතා අඩුවට වටිනාකමක් වෙනකොට මේ දිත්ත සටහන දාන්නේ මුදල් හර මුදල් බැර ආදායම් ප්‍රකාශය හර. එතකොට අපිට බලන්න තියෙනවා accounting treatment එක කොහොමද අපි ගිණුම් කරන්නේදී මේවා කරන්න ඕනේ. ඒ කියන්නේ මුලින්ම වත්කම ගත්තු ගමන් initial recognition එකේදී කොහොමද අදාළ වත්කම ගිණුම් තබන්නේ කියලා. ඒතකොට අපි මේ අලුත් ස්ටෑන්ඩඩ් එකේ LKS 16 නම් තිබ්බේ අපිට LKS 16 පරණ ස්ටෑන්ඩඩ් එකේ නම LKS 16 තිබ්බේ 17 LKS 17 තිබ්බේ කල්බදු රථය අපි හිම තමා සඳහන් කරේ කල්බදු රථය කල්බදු උපකරණ ඉන්නේ වගේ අපි කල්බදු කියලා තමා සඳහන් කරේ. ඒ වුණාට අලුත් ස්ටෑන්ඩඩ් එකේදී වචනයක් තියෙනවා. ඒ වචනේ තමයි අපි පාවිච්චි කරන්න ඕනේ SLFRS 16 අනුව අදාළ වත්කමේ නම විදිහට. එතකොට ඒක අපි කියනවා ඉංග්‍රීසියෙන් right of use asset. නැත්නම් වත්කම් භාවිතයට ඇති අයිතිය කියන ගිණුමට තමයි අපි දාන්න ඕනේ. එතකොට කලින් තිබ්බේ LKS 17ට අනුව තිබ්බේ කල්බදු රථයේ කල්බදු උපකරණ නේ වගේ. ඒක නෙමෙයි දැන් තියෙන්නේ SLFRS 16ට අනුව වත්කමේ නම වෙනස් වෙලා තියෙනවා. ඒකට අපි කියනවා right of use asset නැත්නම් වත්කම භාවිතයට ඇති අයිතිය කියලා. එතකොට කොහොමද
ඉනිෂියල් රෙකග්නිෂන් නැත්නම් පටන් ගද්දි වත්කම අත්පත් කරගත්තම අදාළ දිත්ත සටහන් දාන්නේ කොහොමද ඊට පස්සේ ලීස් ලයිබිලිටි එක. එතකොට වත්කම් කල්බදු වගකීම නම් නම ඒ විදිහටමයි ලීස් ලයිබිලිටි එක කොහොමද සඳහන් කරන්න කියලා වත්කම අත්පත් කරගත්තු ගමන් ඊට පස්සේ අපි බලන්න ඕනේ පසු කාලීනව වත්කම අත්පත් කරගෙන ටික කාලයක් ගියාට පස්සේ කොහොමද වත්කමට අදාළ ඩිප්‍රිසියේෂන් නැත්නම් ෂය වගේ දේවල් සඳහන් කරන්න කියලා right of use asset එකේ වෙන වෙනස්කම්. ඊට පස්සේ අපි කල්බදු වගකීමේදී වෙන වෙනස්කම් අඳුර ගන්න ඕනේ. හොඳට මතක තියාගන්න LKS 17 දැනුම පරණ ස්ටෑන්ඩඩ් එක යනුව දැනුම නම් කල්බදු වගකීම මතක තියාගන්න එපා. මොකද ගොඩක් වෙනස්කමක් තියෙනවා මේ SLFRS 16ත් එක්ක. දැන් මම මේ ටිකට ලේසි විදියට ලේසි ක්‍රමයක් කියලා දෙන්න. එතකොට ඒ විදියට අනුගමනය කරන්න. එතකොට ලීස් කොන්ට්‍රැක්ට් එකක් ආරම්භ කරපු ගමන් අපි අඳුර ගන්න ඕනේ ගිණුම් වර්ග දෙකක් තියෙනවා අපේ පොත්වල. එකක් right of use asset මම කිව්වා වත්කම් භාවිතයට ඇති අයිතිය. ඒ කියන්නේ අපේ වත්කම් ගිණුම. ඒක අඳුර ගන්න ඕනේ පොත්වල. ඊට පස්සේ lease liability එක. ඒ කියන්නේ කල්බදු වගකීම අඳුර ගන්න ඕන. ඔය ගිණුම් දෙක අපි අදාළ අපේ පොත්වල සටහන් කරන්න ඕනේ. එතකොට right of use asset එක කොහොමද මුලින්ම initial recognition එක සිදු කරන්න කියලා අපි මුලින්ම බලමු. initial recognition එක ගත්තු අවස්ථාවේදී කොහොමද ඒක පොත්වල සටහන් කරන්න කියලා. එතකොට ගත්තු අවස්ථාවේදී ඒක cost එකට නැත්තම් අදාළ වත්කමේ පිරිවැයට තමයි අපි පොත්වල වාර්තා කරන්න ඕන. එතකොට ඒකේ වාර්තා කරන්න ඕනේ පිරිවැය වර්ග තුනක් තියෙනවා. ඒ කියන්නේ right of use asset නැත්නම් වත්කම් භාවිතයට ඇති අයිතිය කියන වත්කම් ගිණුමේ අපිට වාර්තා කරන්න ඕනේ. වත්කම ගත්තු ගමන් වාර්තා කරන්න ඕනේ අගයන් තුනක් තියෙනවා. එකක් the amount of the initial measurement of the lease liability. ඒ කියන්නේ lease liability එකේ මූලිකවම අපි ගන්න measurement එක. ඒ කියන්නේ lease liability එකේ අපි මූලිකවම ගන්න measurement එක ඉස්සර නම් අපි LKS 17ට වඩා ගත්තේ වෙන විදිහකට. SLFRS 16 දී ගන්නේ අපි කියනවා ඒකට present value of future cash flows. ඒ කියන්නේ future cash flows නැත්නම් future installments. ඒ කියන්නේ අපිට ගෙවන්න තියෙන ඉදිරියේදී ගෙවන්න තියෙන වාරිකවල present value එක නැත්නම් වර්තමානයේ අපි වාර්තා කරන්න ඕනේ. මේක අපි ගානකදී කතා කරමු. දැනට හොඳට මතක තියාගන්න ඉදිරියේදී ගෙවන්න තියෙන වාරිකවල වර්තමානයේ. ඒ කියන්නේ අපි කියමු දැන් අපි ගන්නවා වත්කම පළවෙනි බිඳුවේ අද. ඒ කියන්නේ බිඳුවන දවස අපි දන්නවනේ මුදල් ප්‍රවාහ කරනකොට මේ විදිහින් සිදු කරන්නේ බිඳුවන දවස අද කියලා ගන්නවා. එතකොට පළවෙනි අවුරුද්ද අවසානයේ ගෙවනවා ගාණක්, දෙවෙනි අවුරුද්ද අවසානයේ ආයෙ ගෙවනවා වාරිකය, තුන්වෙනි අවුරුද්ද අවසානයේ වාරිකය ගෙවනවා, හතරවෙනි අවුරුද්ද අවසානයේ වාරිකය ගෙවනවා. එතකොට අවුරුදු 4ේදී කොහොම වාරික ගෙවනවා. අපි කියමු අවුරුදු 4ක ලීස් එකක් කියලා. එතකොට අපි කරන්න ඕනේ මෙන්න මේ පළවෙනි අවුරුද්දේ, දෙවෙනි අවුරුද්දේ, තුන්වෙනි අවුරුද්දේ, හතරවෙනි අවුරුද්දේ ගෙවපු වාරිකවර වර්තමාන අගය ලබා ගන්න ඕනේ අද දිනට. එතකොට ඒක අපි ගන්නෙ කොහොමද? අදාළ වාරිකය ඉන්ස්ටෝල්මන්ට් එක, වාරිකය කියන්නේ ඉන්ස්ටෝල්මන්ට් එක වැඩි කරනවා ඩිස්කවුන්ට් ෆැක්ටර් එකෙන් නැත්නම් වට්ටම් සාධකයෙන්. එතකොට මේක ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අපි දන්නවා මේක තියෙනවා මේක ගන්නේ එක බෙදීම එක ධන RN කියන සූත්‍රය. එතකොට ඩිස්කවුන්ට් ෆැක්ටර් එක ගන්න එක බෙදීම එක ධන RN කියන සූත්‍රය. එතකොට අපිට මෙන්න මේ සූත්‍රය ආදේශ කළා මෙතන ඩිස්කවුන්ට් ෆැක්ටර් එක හොයාගෙන ඉන්නේ ඒක අදාළ වාරිකේ පළවෙනි අවුරුද්දේ වාරිකයෙන් වැඩි කරලා ඒක ගන්නවා. දෙවෙනි අවුරුද්ද වාරිකයෙන් දෙවෙනි අවුරුද්දට අදාළ ඩිස්කවුන්ට් ෆැක්ටර් එක වැඩි කරලා දෙවෙනි අවුරුද්දට අදාළ percent value එක ගන්නවා. ඊට පස්සේ තුන්වෙනි අවුරුද්ද වාරිකේ වැඩි කරනවා. තුන්වෙනි අවුරුද්දට අදාළ ඩිස්කවුන්ට් ෆැක්ටර් එක, හතරවෙනි අවුරුද්ද වාරිකේ වැඩි කරනවා. හතරවෙනි අවුරුද්දට අදාළ ඩිස්කවුන්ට් ෆැක්ටර් එක. ඊට පස්සේ ඔක්කොගෙම එකතුව අර ගන්නවා අපි අදාළ lease liability එක හැටියට. ඒ කියන්නේ අපි ගෙවන්න ඕනේ ඉදිරියේදී ගෙවන්න ඕනේ lease liability වල නැත්නම් කල්බදු වගකීමේ වර්තමාන අගය තමයි අපි සඳහන් කරන්න ඕනේ. එතකොට ඒක
මුලින්ම පොතේ සඳහන් කරන්න ඕනේ. ඒතර මම ඒක මේ විදිහට සටහන් කරන්න ගත්තොත් මේක තමයි ගිණුම. right of use asset. ඒතර මම මේ ගිණුම් වල සටහන් කරන්නේ හොඳට බලා ගන්න. ඒතර මේ ටික තමයි ඕගොල්ලන්ට කල්බදු වාර්ගයක අදාළ ගිණුමේ සටහන් කරන්න ඕනේ. එතකොට පළවෙනි එක තමයි present value of installment. ඒක තමයි අපි දැන් කතා කරේ. present value of installment. එතකොට ඒක ගන්න මෙන්න මේ විදිහට අපි අදාළ ඉදිරිවත් වගකීම් නැත්නම් ඉදිරි වාරිකවල වර්තමානයේ ලබා ගන්නවා. ඊට පස්සේ any lease payment made at or before the commencement date less incentive receipt. එතකොට ඒ කියන්නේ මෙන්න මෙදාට අපි දැන් කිව්ව අද දිනේ බිඳුව වෙන වර්ෂය තමයි බිඳුව වෙන කාලය. කියන්නේ අද දිනේ අපි තමයි ලීස් එක ගන්න. අද තමයි ලීස් එක ගන්න. එතකොට එදා අපි ගාණක් ගෙවනවනේ. එදා අපි ඩවුන් පේමන්ට් එකක් ගාණක් ගෙවනවා. අපි කියනවාද ඩවුන් පේමන්ට්. එතකොට අපි මුලින්ම ගෙවන ඒ ඩවුන් පේමන්ට් එක මේකේ සඳහන් කරන්න ඕනේ. ඒ කියන්නේ මූලික ගෙවීම. කියන්නේ ගන්න දවසේ අපි සම්පූර්ණ අපි වත්කම මිලියනයක් ගෙවලා අපිට ගන්න ඕනේ. හැබැයි ගන්න දවසේ අපි කීයක්වත් නොගෙවන ඉන්න බෑ. අපි කීයක් හරි අදාළ ආයතනයේට ගෙවන්න ඕනේ. අඩුම ලක්ෂයක් හරි ඒ වගේ ගාණක් අපි ගෙවන්න ඕනේ. ඒතකොට ගාණ දීලා තියෙනවනේ එහෙම ඩවුන් පේමන්ට් එක නැත්නම් මූලික ගෙවීමක්. ඒකටත් අපි දිත්ත සටහනක් දාන්න ඕනේ. එතකොට ඒකේ දිස්ස සටහන තමයි right of use asset නැත්නම් වත්කම් භාවිතය කිරීම හර මුදල් බැල. එතකොට ඒක මුදල් වලින් යන්නේ ඇයි? අපි ඒක ගෙවුවේ මුදල් වලින් ගන්න දවසේ මුදල් වලින් ගෙවනවා. එතකොට වත්කම් භාවිතයට ඇති අයිතිය නැත්නම් right of use asset හර debit ඊට පස්සේ බැර වෙනවා එක්ක මුදල් නැත්නම් බැංකුව දෙකෙන් එකකට බැර වෙනවා. එතකොට ඒක තමයි පළවෙනි දෙවෙනි එක. මෙතන පළවෙනි එකට මම දිත්ත සටහන කිව්වොත් අපි මෙතන present value of future installment. ඉතින් අනාගතයේ ගෙවන වාරික වල present value එක ගත්ත වර්තමානයේ ගත්ත. එතන මේකේ දිත්ත සටහන තමයි right of use asset හර වෙනවා නැත්නම් වත්කම් භාවිතයට ඇති අයිතිය හර වෙනවා බැර වෙන්නේ අදාළ lease liability එක. lease liability credit වෙනවා. lease liability නැත්නම් කල්බදු වගකීම බැර වෙනවා අදාළ ප්‍රමාණයෙන්. එතකොට මේ පළවෙනි එකේ ඉස්සරහන තමයි මම මෙතන ලියන්න debit වුණා හර වුණා right of use asset එකට. එතකොට ඒක බැර වෙනවා. lease liability එකට. lease liability. ඊට පස්සේ අපි මංගුවා දෙවෙනි එක අපි ඩවුන් පේමන්ට් එක නැත්නම් මූලික ගෙවීමක් කරොත් ඒක එනවා අදාළ right of use asset ගිණුමට ඩවුන් පේමන්ට් එක. එතකොට ඒක බැර වෙන්නේ නැහැ lease liability එකට. lease liability එක බැර වෙන්නේ අර අපි මුලින් ගෙවපු present value of future installment. මෙන්න මේක තමයි ඒක බැර වෙන්නේ. එතකොට ඩවුන් පේමන්ට් එක බැර වෙනවා cash වලට. නැත්නම් cash නැත්නම් අපි ගාමු bank දෙකෙන් එකකට ඩවුන් පේමන්ට් එක එනවා. මෙතන ඩවුන් පේමන්ට් එක බැර වෙනවා. හොඳට මෙන්න මේ දිත්ත සටහන් ටික බලා ගන්න. මේ විදිහට තමයි ඔයගොල්ලන්ට පේපර් එකේ කරන් දෙන්න. අපිට ලීස් සම්බන්ධ විස්තර දෙනවා. අපි එතකොට බලන්න ඕන ඩවුන් පේමන්ට් එක කීයද? මේ present value එක හොයා ගන්න ඕනේ මේ විදිහට ගණනය කරලා. එතකොට discount factor එක දාලා හොයා ගන්න. මේ විදිහට අපි මේ සූත්‍රය පාවිච්චි කරන්න ඕනේ. අපිට discount factor වට්ටම් සාධක තියෙන අදාළ පොත දෙන එකක් නැහැ. එහෙනම් අපි මේ සූත්‍රේ මතක තියාගෙන යන්න ඕනේ. එතකොට ඊට පස්සේ එනි initial direct cost incurred by lessee. ඒ කියන්නේ අදාළ වත්කම සම්බන්ධයෙන් අපිට තව මොන හරි ගාස්තු ගෙවන්න තියෙනවා. නීතිච්ඡ ගාස්තු තව වෙන මොනවා හරි අදාළ වත්කම අපි මොන හරි මිනින්දේරු කටයුතු කරන්න ඒ වගේ ඒවා නැත්නම් වත්කම් භාවිතයට තව මොන හරි ඒ සම්බන්ධ ඒකටම ඍජුවම දරන වත්කම් තියෙනවනේ අපි නේවා මේකට හර කරනවා. එතකොට අපි කියනවා ඒකට initial direct cost ඒක හර වෙනවා right of use asset එකට initial direct cost right of use එකට හර එතකොට ඒක බැර වෙන්නේ cash වලට.
ඉනිෂියල් ඩිටෙක්ට් කොස්ට් නැත්නම් අපිට මේකටම කියන්න පුළුවන් ට්‍රාන්සැක්ෂන් කොස්ට් ගනුදෙනු කිරීමේ පිරිවැයක් යනවා තව මොන හරි එක දානවා. ඊට පස්සේ අන්තිමට dismantling and removing underlying asset. ඒ කියන්නේ අපි අදාළ වත්කම ගත්තොත් ගන්න වත්කම අවුරුදු 5ක් හරි 6ක් හරි අවසානයේ අපිට ගලවා ඉවත් කිරීමට මොකක් හරි පිරිවැයක් දරන්න වෙනවා. අපි වත්කම අයින් කරන්න අපිට පිරිවැයක් යනවා. අන්නේ අයින් කිරීම නැත්නම් dismantling cost එක නැත්නම් removable cost එක අපිට අදාළ වත්කමේ ගිණුමට හර කරන්න ඕනේ. ඒතකොට ඒක ගන්න අපි කිව්වොත් දැන් අපි කියමු 6 වෙනි අවුරුද්දේ කියලා. දැන් 4 වෙනි අවුරුද්දේ 4 වෙනි අවුරුද්දේ තමයි මෙන්න මෙතන 4 වෙනි අවුරුද්දේ තමයි. එතකොට අපි අදාළ වත්කම ගලවා ඉවත් කරන්නේ. එතකොට 4 වෙනි අවුරුද්දේ අදාළ වත්කම ගලවා ඉවත් කරන්න අපිට රුපියල් 50000ක් යනවා. එතකොට අපි මේ රුපියල් 50000 වර්තමාන අගය ගන්න ඕනේ. අර අපි මෙතන ඩිස්කවුන්ට් ෆැක්ටර් එක හේපු සූත්‍රයට ආදේශ කළා. 50000 වැඩි කිරීම එක බෙදීම එක දාන R වලට එන්නේ. එතකොට අදාළ රේට් එක කියන්නේ අපි දුන්නොත් 110ක් කියලා 110. ඊට පස්සේ N වලට එනවා 4. එතකොට එහෙම දාලා ඩිස්කවුන්ට් ෆැක්ටර් එක හොයාගෙන මේ 50000න් වැඩි කරාම අපිට එනවා අද දිනට කීයද වටිනාකම dismantling cost නැත්නම් ගලවා ඉවත් කිරීමේ දින පිරිවැය අද දිනට කීයද? අපි හැමදෙස්සම බලන්නේ අද දිනට. මේක අවුරුදු 4කින් කරාට අද දිනට තමයි බලන්නේ. මොකද පස්සේ අපි ආයෙ වෙනම පොලිය වගේ ගණනය කරලා ඒක හරි ගානට 50000ට කියනවා. ඒක අපි බලමු subsequent measurement වලදී. ඒක තමයි අපි subsequent measurement කියන්නේ. ඒ කියන්නේ පසුව අපි කරන measurement එක. පසුව කරන වෙනස්කම් තමයි අපි subsequent measurement කියන්නේ. ඒ කියන්නේ පසුව ගිණුම් වල සිදුවන විවිධ වෙනස්කම්. එතකොට ඒක වෙන්නේ ඒකද. එතකොට පළවෙනි මුලින්ම වෙන්නේ මේ අනාගතයේ ගෙවන මුදල් වල වර්තමාන අගයන් හරවීමක් පමණයි. එතකොට dismantling cost එකක් එනවා නැත්නම් ගලවා ඉවත් කිරීමේ පිරිවැය dismantling cost එකක් දෙනවා. එතකොට මේක කෑෂ් නෙමෙයි. මේක මුදල් නෙමෙයි. මේක අද දිනේ අපි කිව්ව ධර්ම වියදම නෙමෙයි. මම කිව්වේ අවුරුදු 4කට පස්සේ තමයි අපි දරන්නේ. එතකොට මේකට අපි වෙනම provision එකක් දානවා dismantling provision for dismantling. ඒ කියන්නේ වෙන් කිරීමක්. වෙනම වෙන් කිරීමක් කරනවා provision for dismantling. එතකොට ඒක මෙතනට හර වෙන ගාන මෙතනට බැර වෙනවා. නොය විදිහට තමයි අදාළ වත්කම සම්බන්ධයෙන් සිදුවන මූලිකව සිදුවෙන්නේ අදාළ වත්කම right of use asset එකේ මූලිකව වෙන්නේ ඔන්න ඔය පියවරවල් තමයි right of use asset එක සම්බන්ධයෙන් වෙන මූලික initial recognition එකේදී. එතකොට ඊට පස්සේ initial recognition at lease liability. දැන් මම කතා කරා මොනවද දාන්න ඕනේ කියලා අපි නිකන් බලමු. මෙතන දැන් initial recognition වලට ආවේ මොනවද? lease liability එකේ මේ present value එක විතරයි. මෙතන දාපු අපි දාපු මෙතන අපි ගණනය කරපු present value එක විතරයි initial recognition එක හැටියට lease liability එකට ආවේ. මේක මේ පාඩිම highlight කරන්න initial recognition එකට ආපු පාඩිම. එතකොට මෙන්න මේක තමයි lease liability එක අපි සඳහන් කරනවා. එතකොට ඒක තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. Measure the lease liability at the present value of the lease payment that are not paid at the commencement date. පටන් ගන්න දවසේ ගෙවීමට තියෙන ලීස් වාරිකවල එකතු present value එක තමයි අපි සඳහන් කරන්න ඕනේ. එතකොට ඒක ගන්නදී මම මෙතන කිව්ව ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට තමයි ඒක ලබා ගන්නෙ. එතකොට මෙතන අපිට රේට් එකක් දෙනවා මේ R එක දන එක බෙදීම එක දන R කියන එකදී මෙතන අපිට R වලට රේට් එකක් දෙනවා. එතකොට මේ රේට් එක තමයි interest rate implicit in the lease. එතකොට ඒක වෙන්න පුළුවන් ලීස් ආයතනයේ ප්‍රාග්ධන පිරිවැය නැත්නම් ඩිස්කවුන්ට් ෆැක්ටර් රේට් එක නැත්නම් වෙළඳ පොලේ මාකට් රේට් එකක් නැත්නම් අදාළ ලීස් එකට අදාළ පොලි අනුපාතයක්. මේ වගේ රේට් එක අපිට දෙන්න ඕනේ.
එතකොට අපි යන් ගානට activity 11.1 ABC PLC acquired a machine on a lease basis on 1st April 2019. එතකොට 2014 එක තමයි ABC PLC machine එක lease කරන්න අරන් තියෙන්නේ. කියන්නේ lease contract එක ගාලා තියෙන 2014 එක. එතකොට මේක දිනේ ඉතාමත් වැදගත් අපිට. The following information is provided. Initial payment on 1st April 2019 80,000. එතන මූලික ගෙවීම තියෙනවා. එදා ඒ දවසේම ගෙවන මූලික ගෙවීම එතකොට ඒක 80000යි. Installment or annual installment 60,000 each to be paid at the end of each year starting from 31st March 2020. එතකොට annual installment එක ගානක් ගෙවන annual installment හතරක් තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 4කට තමයි අපි ලීස් එක අරන් තියෙන්නේ. එතකොට එක අවුරුද්දකට 60000 ගානේ කියන්න ඕනේ. හැම අවුරුද්දම 60000 ගානේ අවුරුදු 4ක් අපිට ගෙවන්න තියෙනවා. එතකොට ඒක පටන් ගන්නෙ 2023 ඒ කියන්නේ අවුරුද්දකින් පස්සේ. ඒ කියන්නේ අපි බිඳුව අද නම් 2019 4යි එක. එතකොට ඒක තමයි බිඳුව කියලා අපි ගන්නෙ. මුදල් ප්‍රවාහ ගන්නකොට අපි බිඳුව කියලා ගන්නෙ 2019 4යි. එතකොට 2019 2023යි 31 කියන්නේ ඒක තමයි එක කියලා අපි ගන්න. ඒ කියන්නේ අවුරුද්දකින් පස්සේ එක අවුරුද්දක් අවසානයේ 2019 2023 2023 කියන්නේ එක අවුරුද්දක් අවසානයේ. එතකොට මෙදාට තමයි අපි පළවෙනි ඉන්ස්ටෝල්මන්ට් එක ගන්නේ 60000. එතකොට මෙදායි නම් අපි අවුරුදු 4ක් ගෙවාගෙන යනවා. ඊට පස්සේ guaranteed residual value to be paid at the end of the lease by lessee. එතකොට lease එක ගන්න කෙනා සමහර විට guaranteed residual value එක කියන්නේ තවත් අදාළවත්කමට අදාළ අගයක් lease එක විකුණන කෙනාට ගෙවන්න පුළුවන්. වත්කම අවසානයේදී තමයි ඒක ගෙවන්න. තමට වත්කමේ අයිතිය අවසානට ගන්න එක තවත් එයා අමතර මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒතකොට ඒ වගේ ලාවක ඒ guaranteed residual value අපි ඒකට කියන්නේ guaranteed residual value. ඒතකොට ඒකත් ගෙවන්නේ contract එක අවසාන වෙන දිනේදී. ඒතකොට ඒ කියන්නේ අවුරුදු 4කට පස්සේ. හැබැයි අපි මේ value එක අද හඳුනා ගන්න ඕනේ. මේ value එක අද දිනේ හඳුනා ගන්න ඕනේ. එතකොට අවුරුදු 4කට පස්සේ අපිට ගෙවන්න දෙනවා 10000ක්. එතකොට මේකේ අපි ගන්න ඕනේ අද value එක කියන්නේ present value of future cash flow. කියන්නේ අද අවුරුදු 4කට කලින් පස්සේ ගෙවන්න තියෙන 10000 අද වටිනාකම අපි හොයාගන්න ඕනේ. එතකොට initial direct cost incurred on 1st April 2019. එතකොට direct cost එකක් කියලා දිනවා වත්කම් සම්බන්ධයෙන් 20000ක්. වැඩිලා තියෙන interest rate එක 112. ඒතර පොලි අනුපාතයේ කඩු සමාන 12 කියලා දීලා දෙනවා. අපිට දීලා ඒතර අපි හොයන්න තියෙන්නේ this liability එකයි amount to be recognized as right of use asset. right of use asset එකයි lease liability එක හොයන්න කියලා තියෙනවා. එතකොට අපි බලමු initial payment එක 80000යි. මම අර වගු වලින්ම මේකට උත්තරේ ගන්න. initial payment එක 80000යි. එතකොට මම ඒක හදාගත්තා ලේසියෙන්. අපේ cash flow එක මේ ක්‍රම දෙකකටම ගන්න පුළුවන්. ක්‍රම දෙකකටම හදන්න. එතකොට ledger එකක් තියෙනවා. මම මේ ledger එකට දාන්නවා අපි කලින් හදපු ආකෘතියට initial payment එක 80000. එතකොට initial payment එක වද down payment එක 80000යි. initial payment 80000යි. ඊට පස්සේ installments for annual installment 60,000 is to be paid at the end of each year starting from 31st March 2020. ඒක කියන්නේ අපි පළවෙනි අවුරුද්දේ නම් අවුරුදු 4ක් නොකඩවා ගෙවනවා 60000 ගාන. ඒතකොට මෙහෙම මේ විදියට එන්නේ. එතකොට අපි ගියොත් present value එකට ගියොත්
0.0 අපිට අවුරුදු 4ක් තියෙනවා. ඒතර අපි මේ විදිහට අවුරුදු 4 දාගන්නවා. ඉතින් ඉනිෂියල් පේමන්ට් එක දැම්මා. අපි දැන් දාන්න හදන්නේ 60000 ගානේ අවුරුදු 4 කොහොමද අපි ගන්න ඕනේ කියලා. එතකොට ඉන්ස්ටෝල්මන්ට් ක්‍රම දෙකක් තියෙනවා. ක්‍රම දෙකකින් ලේසි ක්‍රමය මම ක්‍රම දෙකම හදලා ලේසි ක්‍රමය මොකක්ද කියලා කියන්න. ඉන්ස්ටෝල්මන්ට් එතකොට ඒක කියවන්නේ අපි පළවෙනි අවුරුද්දේ නෑ. ඊට පස්සේ දැන් තමයි අපි ඉන්ස්ටෝල්මන්ට් ගෙවන්න ගන්නෙ. එතකොට පළවෙනි අවුරුද්දේ 60000යි, දෙවෙනි අවුරුද්දේ 60000යි, මේ අවුරුද්දේ 60000යි, හතරවෙනි අවුරුද්දේ 60000යි. එතන අපි ගන්න ඕනේ මෙන්න මේ 60000යි 60000 අතරේ present value එක. එතකොට lease liability එක අපි ගන්න ඕනේ මෙන්න මේ 60000 අතරේ present value එක. එතකොට ඒක අපිට ගන්න පුළුවන් ලේසි මේක ක්‍රමය තමයි මේක. දැන් මෙහෙම 60000 දාගෙන අපිට පුළුවන් discount factor එක කීයද 100ට discount factor එක 100ට 12යි. discount factor එක 100ට 12ට ආදේශ කරලා අපිට ගන්න පුළුවන් present value එක මේ cash flows වල present value එක මේ cash flows වල කියන්නේ 60000 ඒව present value එක. එතකොට අපිට පළවෙනි ක්‍රමයට අනුව නම් 60000 ඒවා අපි අවුරුද්දෙන් අවුරුද්දට බලනවා. පළවෙනි අවුරුද්දට බලනවා, දෙවෙනි අවුරුද්දට බලනවා, තුන්වෙනි අවුරුද්දට බලනවා, හතරවෙනි අවුරුද්දට බලනවා. එතකොට අපි පාවිච්චි කරන්න ඕනේ මෙන්න මේ දෙවෙනියට තියෙන සූත්‍රය. අපි මේක දන්නවා මේ discount factor එක ගන්න සූත්‍රය. ඒ කියන්නේ අපි මේ අවුරුද්දේ කොහොමද වට්ටම් සාධකය කියලා. මේ අවුරුද්දේ වට්ටම් සාධකය කියලා. ඒතකොට ඒක ගන්න අපි මෙන්න මේ සූත්‍රය තමයි පාවිච්චි කරන්නේ. ඒ අවුරුද්දෙන් අවුරුද්ද බලනවා නම් එතකොට අපි ගමු මේක සඳහන් කරොත් එක ධන R කියලා ගන්න අපි එතකොට ඉන්ට්‍රස්ට් රේට් එක එතකොට 100ට 12යි තිබ්බේ 100ට 12 කියන්නේ 0.1යි 2යි ඊට පස්සේ minus n ඒ කියන්නේ අවුරුද්ද කීයද එතකොට ඍණ වෙන්නේ පළවෙනි අවුරුද්දේ discount වට්ටම් සාධකයේ අපි දශම ස්ථාන තුනකට ගමු ඊට පස්සේ අපි මේක මේ අවුරුදු 4ටම අදාගෙන යනවා. එතකොට ලේසියට මෙහෙම වැදගෙන උඩ ඉලක්කම් විතර වෙනස් කරනවා. එතකොට බලන්න 1 ධන 0.1යි 2යි ඍණ දෙවෙනි බලය. එතන මේක ඍණ 2 වුණේ දැන් අපි දන්නේ මෙතන ඍණ 2 ඔයගොල්ලෝ බලන්න මෙතන ඍණ 2 සමහරක් විට සමහරක් වුණ නැත්තම් මේක අපි කලින් කරලා දෙනවා. හැබැයි ඍණ 1 එන්නේ මේක දාලා තියෙන්නේ කියලා. හැබැයි අපි මේක සූත්‍රය ගන්නකොට ගන්නේ 1 බෙදීම 1 ධන r. එතකොට අපිට මේ උඩ යට තියෙන අපි ගත්තොත් මේ උඩින් එකක් ඊතන එනවා කියලා හිතන සමාව. එතකොට ඒ විදිහට ගන්න පුළුවන්. හැබැයි අපිට ලේසි කැලලකින් උනත් උත්තරේ ගන්න මේ විදිහට අර පල්ලෙහා තියෙන සූත්‍රේ ඍණ විදියට උඩට අරන් ආවොත් අපිට මේක ලේසියෙන් ලබා ගන්න පුළුවන් කැලලකින් උත්තරේ ගහලා. එතකොට මම එකයි මෙතන මේ සූත්‍රය මේ විදිහට පෙන්නලා දෙන්නේ. ඔයගොල්ලන්ට බලා ගන්න ලේසි වෙන්න. අපිට මේ පාඩමට මෙන්න මේ සූත්‍ර දෙකම අවශ්‍ය වෙනවා. ඊළඟ ක්‍රමයේදී මම මේ උඩ දෙන සූත්‍රය පාවිච්චි කරනවා. ඒකට දැනට පාවිච්චි කරන්නේ මෙන්න මේ යට තියෙන ඩිස්කවුන්ට් ෆැක්ටර් නැත්නම් වට්ටම් සාධකයට දාලා සූත්‍රය මේ විදිහට පාවිච්චි කරලා ඒක දෙවෙනි අවුරුද්දට දැම්මා. තුන්වෙනි අවුරුද්දෙත් එහෙම හදාගත්තා. හතරවෙනි අවුරුද්දේ මේ විදිහට හදාගත්තා. ඊට පස්සේ බලනවා මේකේ ප්‍රසන්ට් වැලියු එක. ඒතර ඒක ගන්නේ
මේ ඩිස්කවුන්ට් ඉන්ස්ටෝල්මන්ට් එක වැඩි කරනවා අදාළ ඩිස්කවුන්ට් ෆැක්ටර් වට්ටම් සාධකකින්. එතකොට අපි මේ විදිහට තමයි එන්නේ ඒ අවුරුදු වල වර්තමාන අගය. එතකොට අපිට මේ වල එකතුව තමයි අපි කියන්නේ ලීස් ලයබිලිටි එක කියලා. ඒ කියන්නේ පළවෙනි අවුරුද්දේ අපි ගෙනාවා බිඳුව වෙන වර්ෂෙ බිඳුව වෙන දවසට කියන්නේ අද දිනෙට බිඳුව කියන්නේ දැන්. බිඳුව කියන්නේ හැමතිස්සෙම දැන්. ඒකතොට අපි මේක වට්ටම් කරලා අද දිනෙට ගෙනාවා. දෙවෙනි එක 60000 වට්ටම් කරලා අද දිනෙට ගෙනාවා. තුන්වෙනි එක වට්ටම් කරලා 60000 දිනෙට ගෙනාවා. හතරවෙනි එක වට්ටම් කරලා අද දිනෙට ගෙනාවා. ඒතකොට ආපු උත්තර ටික තමයි මේ. අපිට ඕනේ මෙන්න මේ වගේ එකතුව. දැන් මේක එකතු කරනකොට නැත්තම අපිට එනවා ලීස් ලයබිලිටි එකයි අදාළ වත්කමේ අගේ ලෙස අපි හඳුනාගත යුතු වටිනාකම. එතකොට අපිට එනවා අනාගත වාරිකවල ලීස් වාරිකවල වර්තමාන අගය රුපියල් 1,82,241. present value of installment. මේ ගාන තමයි අපි පොත්වල සටහන් කරන්න ඕනේ අනාගත මුදල් වල වර්තමාන අගය කියලා. හැබැයි තව පොඩි දෙයක් මත තියාගන්න අපිට ගානේ තව තිබ්බා මේක විතර නෙමෙයි මේ තව ගානේ දෙයක් තිබ්බා. ඒ මොකද්ද? අපි guaranteed residual value එකක් ගෙවන්න ඕනේ අවුරුදු 4 අවසානයේ. ඒ කියන්නේ 10000ක් තව ගෙවන්න ඕනේ. ඒ කියන්නේ තව 10000 අවුරුදු 4කින් ගෙවන්න ඕනේ. කියන්නේ ඒකේ වටිනාකමත් අපි ගන්න ඕනේ අද වත්කමේ වටිනාකම හැටියට. එතකොට ඒකත් අපි present value හොයනවා මේ 10000යි. ඒකත් මම ඒක ආයෙ මෙතනින් දාන්නම් installment. එතකොට residual value dual value අවුරුදු 4ක් අවසානයේ ගෙවන්නේ කීයද? 10000යි. 10000යි. එතකොට අපිට මෙතන වර්තමාන 4 වෙනි අවුරුද්දේ වර්තමාන අගය ගන්නකොට මේ 10000යි 60000යි දෙකේම එකතු අරගෙන තමයි ඩිස්කවුන්ට් ෆැක්ටර් එකෙන් වැඩි කරලා ගන්න ඕනේ. එතකොට එනවා අපිට වර්තමාන අගය හරියට. එතකොට 1,88,596 තමයි අපේ present value of future installment. ඒ කියන්නේ අනාගත වාරිකවල වර්තමාන අගය 1,88,596යි. මේ ගාන තමයි අපි ඒතකොට පොත්වල සටහන් කරන්න ඕනේ. අපේ lease liability එක විදිහට නැත්නම් කල්පතු වගකීම right of use asset එකේ අනාගත වටිනාකමේ අගේ ලෙස එතකොට එනවා මෙතන මේ තියෙන්නේ මම ඉස්සෙල්ලා හදපු එකම දාන්නේ present value of future installment එකට දානවා අපි මෙතන තිබ්බ 1,88,596. එතකොට ඒක වෙනවා lease liability එකට මේ 1,88,596. එතන මෙතන down payment එක අපි ගෙවුවේ මොන වෙනින්ද? cash value. අපි cash value. එතකොට right of use asset debit වෙනවා. කියන්නේ වත්කම් භාවිතයට ඇති අයිති ගිණුම හර වෙනවා. අපි මුදල් වලින් තමයි ගෙවන්නේ. එතකොට බැංකුව ගිණුම බැර වෙනවා. ඒකත් මෙතන සඳහන් කරමු. ස්ථාවරද අපිට තියෙන්නේ. එතකොට initial direct cost incurred on 1st April 29 කියන්නේ අපි ගන්න අවස්ථාවේ තව අමතර වියදම් දරලා දිනවා අදාළ වත්කම සම්බන්ධයෙන්. එතකොට initial direct cost 20000ක් මෙතනට
දාන්න ඕනේ. එතකොට ඒක අපි යන්නේ මුදල් වලින් right of use asset හර බැංකු බැර. වේදන 20000 එහෙම. එතකොට වත්කමේ අගය කියලා දෙන්නේ අපි ගත්තොත් මේ 1,84,596යි මෙතන 80000යි මෙතන 20000යි. එතන ඕක තමයි එතකොට වත්කමේ අවසාන අගය විදිහට අපිට ලැබෙන්නේ. වත්කමේ අවසාන අගය. වත්කමේ අවසාන අගය විදිහට එන්නේ. balance carried down. ඕක තමයි වත්කමේ අගය කියලා හරියොත් අපිට උත්තරේ විදියට දෙන්න ඕනේ. එතන වගකීම 1,84,506යි ඉනිෂියල්. ඒ කියන්නේ පටන් ගත්තු ගමන්ම වත්කම අපි ගන්න අවස්ථාවේදී වගකීම 1,84,506යි. ඒ විදිහට තමයි අපිට right of use asset නැත්නම් lease එක right of use asset කියන එකයි lease liability එකයි අපි වාර්තා කරන්න ඕනේ. සටහනයි. ඒක වාර්තා කරන ක්‍රමය මම ඔයගොල්ලන්ට පැහැදිලි කරා. ඒකට මේ විදිහට තමයි present value එක ගන්න. මම කිව්වා ඔයගොල්ලන්ට මේතර ක්‍රම දෙකක් තියෙනවා කියලා. මෙන්න මේ එක ක්‍රමයක්. කියන්නේ අවුරුදු 4කට මෙහෙම දාලා අවුරුදු 4ම මෙහෙම 60000 දාලා ඔයගොල්ලන්ට discount factor එකෙන් වැඩි කරලා ගන්න පුළුවන්. මේ discount factor එක කියන්නේ එක අවුරුද්දකට දාලා වට්ටම් සාධකය. හැබැයි අපිට මේ විදිහට ගන්න පුළුවන්. හැබැයි අපිට ඕන මේක annuity factor එක. annuity discount factor එක කියන්නේ annuity එක. ඒ කියන්නේ annuity එක කියන්නේ වාර්ෂික වට්ටම් සාධකය. ඒ කියන්නේ annuity එක නැත්නම් වාර්ෂිකය කියන්නේ මොකද්ද? අපි කිසියම් කාලයකට එක සමාන මුදලක් ලබා ගන්නවා නම් හරි ගෙවනවා නම් හරි අපි මේ මුදලට කියනවා annuity එක නැත්නම් වාර්ෂිකයක් කියන්නේ. එතන එතකොට අපි අවුරුදු 4ක කාලයක් දක්වා 60000 ගානේ අවුරුදු 4ක් ගෙවුවා. එතකොට අපි නිශ්චිත කාලයකට කිසියම් මුදලක් ලබා ගන්නවා හරි ගෙවනවා හරි නම් ඒක annuity එක. එතකොට අපිට මේ වගේ වෙලාවක මෙහෙම දදා ඉන්න ඕනේ එක අවුරුද්දෙන් එක අවුරුද්දකට ලේසි annuity discount factor එක ගන්න නැත්නම් cumulative present value එක හොයාගත්තා නම් අපිට ලේසි. cumulative present value කියන්නේ සමුච්චිත cumulative discount factor සමුච්චිත discount factor එක වල වට්ටම් සාධකය හොයාගත්තා නම් අපිට ලේසි. නැත්නම් අපි කියනවා ඒකට present value of annuity. annuity එක වාර්ෂික එක වර්තමාන අගය තමයි අපි හොයාගන්න ඕනේ. එතකොට අපි මෙතන ගත්තොත් මේක හොයන්නේ installment අපි ගන්නවා. එතකොට එකේ ඉඳන් 4 දක්වා අපි installment එක එකේ ඉඳන් 4 අවුරුදු 4යි කියන අවුරුදු 4ක් දක්වා installment එක දීලා. අවුරුදු 4 අවුරුද්ද දක්වා. එතකොට අපි ගෙවන්නේ කීයක්ද? 60000 ගානේ. ඔය 60000 ගානේ ගෙවනවා. අවුරුදු 4ක්. එතකොට අපි බලන්න ඕනේ මෙතන discount factor එක නම් අපි ගන්න ඕනේ cumulative discount factor එක. කියන්නේ සමුච්චිත වට්ටම් සාධකය තමයි අපි එතන හොයාගන්න ඕනේ. වට්ටම් සාධකය. නැත්නම් අපිට කියනවා ඒකට සමුච්චිත වර්තමාන අගය. cumulative present value. මේක තමයි අපි මෙතන හොයාගන්න. ඒතකොට ඒක ගන්න සූත්‍රය තමයි මම මෙතන ඕගොල්ලන්ට දීලා තියෙනවා. ඕගොල්ලන්ට මේ සූත්‍ර දෙක බලා ගන්න වෙයි. මොකද අපිට වට්ටම් සාධක වලට අදාළ අර වගු තියෙන පොත හම්බෙන්නේ නැහැ විභාගෙට. ඒකට අපිට මේ සූත්‍ර දෙක මතක තියාගන්න වෙනවා. ඒකට
මේකට අනුව මම ගැහුවොත් සූත්‍රේ එක ඍණ එක ධන r වෙන්නේ එතකොට 112 කල්පද පොලි අනුපාතයේ 112 බල ඍණ n ඍණ n කියන්නේ අපි අවුරුදු ගාන. ඒකට අවුරුදු 4යි. අවුරුදු 4කට තමයි අපි ඉන්ස්ටෝල්මන්ට් එක ගන්න. ඒ කියන්නේ මේ ඒ කියන්නේ වාර්ෂිකයක් කියමු මොකද්ද? එකම ගාන ප්‍රමාණය නිශ්චිත කාලයකට හම්බ වෙනවා. ඒතකොට අවුරුදු 4ක් 60000 ගාන හම්බ වෙනවා. ඒතකොට අවුරුදු 4 හැටියට අපි ඉන්න හැටියට අවුරුදු 4ක් ගන්න. ඒතකොට මේක බෙදනවා R වලින්. ඒ කියන්නේ රේට් එකෙන් පොලි අනුපාතයෙන් 0.1යි 2යි. ඔන්න ඔය විදිහට තමයි මේක ලියාගන්නේ. අපිට එනවා සමුච්චිතාගේ 3.0.37. එතකොට අපි මේක ගත්තොත් මේ 60000 වල 4 අවුරුදු 4 60000 වල වර්තමාන අගය ගත්තොත් මෙන්න මේ 60000 අපි වැඩි කරනවා. මෙන්න මේ අගේ 1,82,241. ඊට පස්සේ අපි 4 වෙනි අවුරුද්දේ අපේ රෙසිඩුවල් වැලියු එක මෙතන නිකන් normal discount factor එකට අනුව ආයි හදා ගන්නවා. එතකොට ඒක 4 වෙනි අවුරුද්දේදී හම්බෙන්නේ 10,000යි. මෙතන cumulative discount factor එක නෙවෙයි දැන් එන්නේ normal discount factor එක. ඒ කියන්නේ මම මෙතන හැදුවේ එක 0.636. එතකොට ඕගොල්ලොන්ට ඒක ගන්නකොට මෙන්න මේ පල්ලෙහා සූත්‍රය ගන්න පුළුවන්. එක දන r n ඍණ වෙනි බලය. දැන් 0.636. එතකොට ඔයගොල්ලන්ට ඒක වැඩි කරලා ගත්තාම වෙනවා 6360. එතකොට මේ දෙක එකතු අපිට ගන්න පුළුවන් අදාළ වත්කමේ. මේ දෙක එකතු අපි ගමු අර පොත ගන්න. ඔයගොල්ලන් පැහැදිලි වෙන්න. අදාළ වත්කමේ present value එක present value of installment කියන එක අපිට මේ විදිහට ලබා ගන්න පුළුවන්. ඉතින් මෙතන පොඩි දශම ගාන වෙනසක් තියෙනවා. මොකද අපි මෙතන cumulative present value එක ගන්නකොට පොඩ්ඩක් ඒක වටේලා වගේ ඉන්නේ. එතකොට දශම ගණන් වල පොඩි වෙනසක් එනවා. එතකොට රුපියල් 1 රුපියල් 2 වගේ වෙනසක් එන්න පුළුවන් මේ වගේ වෙලාවක. එතකොට මේක ගන්න තමයි අපි පොත්වල සටහන් කරන්නේ අර කලින් සටහන් කරපු විදිහටම. එතකොට ඔයගොල්ලන්ට මම හිතන්නේ ගොඩක් මෙන්න මේ ක්‍රමයේ ඉගෙන ගත්තා නම් ලේසි. මොකද මෙහෙම කරනකොට ඔයගොල්ලන්ට අවුරුදු 4ටම හදන්න වෙලා යනවා. මොකද කවුන්ටිං පේපර් එක කියන්නේ ටිකක් ලේසි, සාපේක්ෂව ලේසි. ඒ වුණාට වෙලාව කියන දේ ඉතාලම මැනේජ් කරේ නැත්නම් පේපර් එක ලේසි මොකද නැහැ අපිට ප්‍රශ්න ඔක්කොම ටික කරගන්න අමාරු වුණා. එතකොට මේක මේ පාවිච්චි කරන එක ගොඩක් හොඳයි.